How come writing about history is so hard? How do we write on history? And how can we get others interested in history? ඇත්තටම කිව්වොත් ඉතිහාසය පිළිබඳ ලිවීම මෙතරම් අමාරු වෙලා තියන්නේ ඇයි? ඉතිහාසය ගැන අපි ලිවිය යුත්තේ කෙසේද? ඒ වගේම අපි කොහොමද අනිත් අයගේ ඉතිහාසය පිළිබඳ තියෙන රසවින්දනය වැඩි දියුණු කරන්නේ? ඉතින් මේ ප්‍රශ්නවලට ඔබට උත්තර දීමට අප හා එක් වී සිටින්නේ ලංකාවේ ඉතිහාසය පිළිබඳ නිතර විමර්ශනයේ යෙදෙන මාධ්‍යවේදියෙකු, ඒ වගේම ලේඛකයෙකු, දේශකයෙකු, පරීක්ෂකයෙකු මෙන්ම 2013 වර්ෂයේ සිට සිලෝන් ටුඩේ, ದಿ නේෂන්, ඒ වගේම ඩේලි නිවුස්, ದಿ අයිලන්ඩ්, ඩේලි මිරර් ආදී දිවයිනේ ප්‍රධාන පෙළේ පුවත්පත් සඳහා තීරු ලිපි රචකයෙකුද වන උදිත දේවප්‍රිය මහතායි. මෙතුමා ලයිසියම් ජාත්‍යන්තර පාසලේ අධ්‍යාපනය හදාරා ලන්ඩන් විශ්වවිද්‍යාලයේ නීතිවේදී උපාධිය ලබාගෙන මේ වන විට අන්තර්ජාතික අධ්‍යයනයන් සඳහා වන බණ්ඩාරනායක මධ්‍යස්ථානයේ සිය පශ්චාත් උපාධි ඩිප්ලෝමා වෙනුවෙන් අන්තර්ජාතික සබඳතා අධ්‍යයනය කරමින් සිටී. ඔහුත් සමගින් අද අපගේ මාර්ගගත සාකච්ඡාව මෙහෙයුම් ලබන්නේ රාජකීය විද්‍යාලීය ඉතිහාස සංගමයේ විසින්. වෙනම ඉතිහාස ලියන එකයි ඉතිහාසය ගැන රිසර්ච් කරන එකයි කියන්නේ දේවල් දෙකක් කියන මතය අපි ඉස්සෙල්ලාම මේ ඔළුවෙන් මගා ගන්න ඕනි. හැබැයි ભેදයක් තියෙනවා. ඒ ભેදය තමයි ඉතිහාස ගැන ඉගෙන ගන්න කෙනෙක් හැමතිස්සෙම ඉතිහාස ගැන ලියන. හැබැයි ඉතිහාස ගැන ලියන හැම එක්කෙනෙක්ම ඉතිහාස ගැන ඉගෙන ගන්න කෙනෙක් නොවෙන්න ඉඩ තියෙනවා. දැන් ඉතිහාස ගැන ඉගෙන ගන්නකොට නොයෙකුත් දේවල් ඔළුවේ තියාගන්න ඕනි. අනිවාර්යයෙන්ම එක්ක එසේ එකක් නැත්තම් මොකක්ද ඒකට කියන්නේ තීසිස් එකක් ලියනවා නම් නීති රැහැනකට කොටු වෙනවා ඒ ශිෂ්‍යයා. ඒ වගේ නීති ඉතිහාසය ලියන අයට ඇප්ලයි වෙනවා අඩුයි. දැන් මේකෙන් ගොඩක් වෙලාවට වෙන්නේ විශේෂයෙන් ලංකාවේ වගේ රටක, ඉන්දියාවෙත් මේක වෙනවා. ගොඩක් ඉතිහාස ගැන ලියන කට්ටිය ප්‍රසිද්ධ ලේඛකයෝ නැත්නම් පත්තරවලට ලියන විචාරකයෝ ඒගොල්ලන් අර ඉතිහාස ගැන ඉගෙන ගන්න අය තරම් මහන්සි වෙන්නේ නැහැ. ඒගොල්ලන් ලියන දේ හරිද කියලා මේ වෙරිෆයි කරගන්න නැත්නම් කන්ෆර්ම් කරගන්න. ඒකෙන් වෙන්නේ ගොඩාක් අර ඉතිහාස ගැන ලියන කට්ටිය ඒගොල්ලන්ගේ දේශපාලන නැතහෝ ආගමික නැතහෝ ජාතික අර මොකක්ද ඒකට කියන්නේ මතවාද ඒගොල්ලන් ඉතිහාස ලියනකොට ඒගොල්ලන් පතුරවන්න පටන් ගන්නවා. ඒක ඒගොල්ලන්ගේ ආත්මීය ලක්ෂණ වගේ. ඔව් ඒ කියන්නේ ඒගොල්ලන් ඉතිහාස දකින්නේ ඒගොල්ලන්ට ඕනි විදියට. තේරෙනවද? මේ හැබැයි හරි ඉතිහාසක් ලක්නෙක් මේ ඒ විදියට කටයුතු කරන්නේ නැහැ කවදාවත්. අර එකපාරක ඉතිහාසක් ලක්නෙක් කිව්වා අපි දන්නවා සීසර් රුබිකෝන් ගංගාව පහු කරා කියලා. හැබැයි ඊට කලින් ගොඩාක් අය වෙන අය මේක පහු කරන්නේ නැති. සීසර් පහු කරන එක කවද්ද පහු වුණේ මොන තත්ත්වයකද එයාට පහු කරන්න උනේ ඒකෙන් මොකද්ද වුණ කියන්නේ ඛේදවාචක මොකද්ද උන එකෙන් යුද ඇති වුණාද ඒකෙන් ගැටුම් ඇති වුණාද මේව ඔක්කොම හොයාගන්න පුළුවන් අනිවාර්යයෙන්. මේ ඔක්කොම මොකද්ද කියලා ඉතිහාසය කියන්නේ මේ ෆැක්ට්ස් කියලා මේ තොරතුරු කියලා අපිට හොයාගන්න පුළුවන්. හැබැයි ඒ තොරතුරු වලින් මොකද්ද අපි පතුරවන්නේ? දැන් සීසර්ට අගය කරන කෙනෙක්ට සීසර් වර්ණනා කරන්න පුළුවන් අර රුබිකෝන් ගඟ පහු කරපු
ඒ තොරතුරේ ඒ ඔව්. ෆැක්ට් එකේ. හැබැයි ඒකද ඉතිහාසය ගැන ලියනකොට අපි කරන්න ඕනි. අපි සාමාන්‍යයෙන් අපිට ලෝකේ තියෙන අමාරුම දේ තමයි දේවල් දිහා ඇස් දෙකෙන් බලලා ඒ දේවල් උනේ කොහොමද කියලා ඒ දේවල් වල සත්‍ය අවබෝධ කරගන්න එක. ඒක තමයි අමාරුම දේ. ඉතිහාසය ගැන ලියනකොට ගොඩාක් අයට වෙලා තියෙන්නේ ඒගොල්ලන් ඉතිහාසයේ ගැන ලියනවා විතරක් නෙමෙයි ඉතිහාසයේ ලියනවා. ඉතිහාසය ගැන විතරක් නෙමෙයි ඒගොල්ලන් ඉතිහාසෙත් ලියනවා. එයාලම ලියනවා. එයාලම ලියනවා. ඔව් ඉතින් එයාලගේ ඕන් හිස්ටරි එකක් ලියනවා එයාලා. ඔව් හොඳම උදාහරණය තමයි රාවණා අතර තියෙන සංවාදය නැතහෝ ඩිබේට් එක. දැන් රාවණා හිටියද නැද්ද කියලා අපිට හරියට තහවුරු කරගන්න බැරි මහවංශය වුණත් වැඩි කතා දීපවංශ කතා වෙනවා අර යක්කු ගැන අර බුදුහාමුදුරුවෝ පළවෙනි වතාවට දෙවෙනි වතාවට තෙවෙනි වතාවට ලංකාවට එන ඒක ගැන කතා කරනවා දීපවංශයෙන් මේ මට මතක විදිහට මහවංශෙත් කතා වෙනවද මහවංශේ කතා වෙන්නේ නැහැ නේද ඒ කොටසේ මහවංශයේ වැඩි මහවංශේ පටන් ගන්න සිංහබාහු විජයකින් නේද හරි කෝකටත් කියලා දැන් දීපවංශය වුණත් අර වැඩි ඒ ශිෂ්ටාචාරය අර විජයට කලින් තිබිච්ච ශිෂ්ටාචාරය ගැන කතා වෙන්නේ නැහනේ ගොඩක් කාර්ය ශිෂ්ටාචාර ගැන යාල කතා කරනද? ඔව් ප්‍රී හිස්ටරි වාග් ඉතිහාසය ගැන කතා වෙන්නේ නැහනේ දැන් වාග් ඉතිහාසෙ ගොඩක් අය ලියනවට වඩා මවනවා ඔව්. මොකද්ද මේ උනේ මේ වගේ ශිෂ්ටාචාර ඇතිබ්බ නේද යුද මිනිස්සුත් එක්කත් ගනුදෙනු කරා අපි ජුඩා කියන මිනිහත් එක්කත් ගනුදෙනු කරා අපි ඒ තරම් ප්‍රවීණ ශිෂ්ටාචාරය දැන් මම කියන්නේ එහෙම වුණාද නැද්ද කියලා ඒ ගොඩක් අය ඒක ලියනකොට අර වෙන වෙන පැතිකඩ වලට ගිහින් ඒගොල්ලන් මේ හිස්ටරි මවනවා වැරදි. ඔව් දැන් ඒකෙන් තව උදාහරණයක් තමයි හොඳ සරලම උදාහරණය මගේ ඔළුවට එන මේ ශ්‍රීපාදේ තියෙනවා මේ ඒරියා එකක් ඒ ඒරියා එකේ තියෙනවා ඉස්කන්ද කියලා නමක් කොටලා ගොඩාක් අය හිතන්නේ ඉස්කන්ද කියන්නේ ISKANDER Alexander the Great කියලා. දැන් Alexander the Great ඒකෙන් ගොඩාක් අය නිගමනය කරනවා Alexander the Great ඉන්දියාවේ සටන් කරාට පස්සේ නැතහෝ කලින් නැවක් අරන් ලංකාවට ඇවිල්ලා අස්සයා පිටේ ශ්‍රීපාද නැග්ගා කියලා. බුසෙෆලස් කියන අස්සයා පිටේ ශ්‍රීපාද නැග්ගා කියලා. දැන් ඒක හාත්පසින්ම ඒක ඉන්ටර්ප්‍රිටේෂන් එක හරිම අවුල් මොකද මේක by the way මේක ඉතිහාසය ගැන ලියන අය කියන දෙයක් මේක ඉතිහාසයක් ලක්ෂණය පත්තර වලට ලියලා තියෙනවා මේක වැරදි කියලා. ඒ මතය මේ ඉස්කන්ද කියන්නේ ඇලෙක්සැන්ඩර්ද නැත්නම් ඉස්කන්ද කියන්නේ ස්කන්දද? ස්කන්ද කියන්නේ මොන දේවතාවද? ස්කන්ද කියන්නේ පසු කාලේ කතරගම මුරුගන්. ඔව් පසු කාලේ කතරගමට එයාගේ අර ඒ මොකක්ද ඒකට කියන්නේ මේ කල්ට් එක කියන්නේ දේව වන්දනාව ශ්‍රීපාදෙන් කතරගමට ගියා කියලා. මොකද කතරගම කියන්නේ ඌවනේ. ඔව්. ඌව නේද? ඔව්. මේ පැරණි මුස්ලිම් ට්‍රැවලර්ස්ලා ශ්‍රීපාද හරියට කිව්වේ අල් රහූන් කියලා. අල් රහූන් කියන්නේ ඒක ශ්‍රීපාද අයිති වෙන්නේ රුහුණට කියන මතේ කාලේ තිබ්බා. ඉතින් ඒ හරියෙන් ඌවට ඒ කතරගම දෙවියන්ගේ දේව වන්දනාව ගියා කියලා සෙන්රත් පරණවිතාන වගේ කට්ටියක් කියනවා. දැන් සෙන්රත් පරණවිතාන කියන්නේ ඉතිහාසය ගැන ප්‍රොෆෙෂනලි ලියපු කට්ටිය. ඒගොල්ලන් ප්‍රසිද්ධ පත්තර ලේඛන වලටත් ලිව්වා. නමුත් අර ඒ වගේ සෙන්රත් පරණවිතාන කෙනෙක් වෙන්න ඕනි නෑ ඉතිහාසය ගැන ලියන්න. මොකද මේක නිදහස් රටක් නේ. මේක නිදහස් ලෝකයක් නේ. දැන් මේ නිදහස් ලෝකෙන් වෙන්නේ ගොඩක් අර තොරතුරු විකෘති වෙනවා. ගොඩක් මතවාද ප්‍රසිද්ධ වෙනවා. තොරතුරු මේ කෙසේ වෙතත්. තොරතුරුත් එක මිශ්‍ර යාලගේ අදහස්. ඔව් දෙකේ මිශ්‍රත්වයක් තියෙනවා. දැන් ඔය ඉස්කන්දගේ දේ හැමෝම පිළිගන්නේ මොකද ඒගොල්ලන්ට ඕනි මේ හිතන්න මේ ලංකාවට ආව නේද ඇලෙක්සැන්ඩර් the great මගේ අම්මෝ කොච්චර ලොකු දෙයක්ද නේ ලංකාවට ඇලෙක්සැන්ඩර් the great ආවා කියන්නේ ඉන්දියාවේ පැරදිච්ච ඇලෙක්සැන්ඩර් the great ලංකාවට ආවා කියන්නේ ඉතින් ඒක අර ඉතිහාසයට වඩා අර මතවාදයට ප්‍රසිද්ධ මතවාදයට මේ
ලැබි දෙයක්. මේ ඔව්. වගේ දෙයක් ලංකාව වගේ රටක් තිබ්බනේ අර රාවණා ශිෂ්ටාචාරයත් කියන්නේ ඒක ඉතින්. ඒක ඉතින් කියන්න දෙයක් නැහැ. දැන් දෙවැනි කාරණය පළවෙනි කාරණේ තමයි ඔය දෙක අතර තියෙන වෙනස. ඉතිහාසය ගැන ලියන එකයි ඉතිහාසය ගැන පාඩම් කරන එකයි. ඔය දෙක අතර ලොකු වෙනසක් තියෙනවා. හැබැයි ඉතිහාසය ගැන පාඩම් කරන අය ඉතිහාසයේ ප්‍රොෆෙෂන් එකක් හැටියට කරන අය පත්වලට ලියනවා. ඒගොල්ලන් ගොඩක් වෙලාවට ලියන දේවල් ඒගොල්ලන් ලියන ඒවත් 100%ක් බෑ කියන්න බෑ. මොකද ඒගොල්ලන්ටත් මතවාද තියෙනවා. දැන් ප්‍රසිද්ධම දේ තමයි ප්‍රසිද්ධම උදාහරණය තමයි සෙනරත් පරණවිතාන. සෙනරත් පරණවිතාන ගැන කලින් කිව්වා. මොකද සෙනරත් පරණවිතාන 60 ගණන් වල නොයෙකුත් මට අබබ්‍රංශ කියන වචන පාවිච්චි කරන්න බෑ මොකද ඒක අගෞරවයක්. නමුත් නොයෙකුත් අර හැම ඉතිහාසඥයෙක්ම මේ එතුමා ඒ දශකයේ ප්‍රකාශ කරපු දේවල් වැරදි කියලා ගොඩක් වෙලාට කියනවා. ප්‍රසිද්ධ ප්‍රධානම මේ දේ තමයි මේ කාලිංග මාගලා ආවේ මලයාසියාවෙන් කියන මතය ප්‍රසිද්ධ කරා පරණවිතාන මහත්තයා 60 ගණන් වල. තව මේ ඊට වඩා ප්‍රසිද්ධ දෙයක් තමයි මේ අර කාශ්‍යප මොග්ගල්ලාන ධාතුසේන කතාවස්තුව. දැන් එතුමාගේ වර්ෂන් එකේ මොග්ගල්ලාන සහ ඊට කලින් කාශ්‍යප ඒගොල්ලන් කිතුණු බැතිමතුන් වෙනවා. මොග්ගල්ලාන විශේෂයි. ඉතින් මොග්ගල්ලාන කිතුණු බැතිමතෙක් වෙලා නොයෙකුත් දේවල් කරනවා. දැන් මේක ගොඩක් අය ප්‍රසිද්ධියේ විශ්වාස කරනවා. දැන් ඒක තව දෙයක්. දැන් කාලේ ඉතිහාසය ලියනවා මේ වගේ දේවල් වුණා කියලා මොග්ගල්ලාන කාශ්‍යපගේ කාලේ. ඉතින් ඒගොල්ලන් ප්‍රසිද්ධියේ ලියන ගොඩක් අර සත්‍ය කියලා හිතා ගන්න බැරි තොරතුරු ඒගොල්ලන් ඒවා ලියන්නේ ඇයි? ප්‍රොෆෙෂනල් හිස්ටෝරියන් කෙනෙක් නෙමෙයි. සෙනරත් පරණවිතාන කියන්නේ ආකියොලොජිස්ට් කෙනෙක්. ප්‍රොෆෙෂනල් ආකියොලොජිස්ට් කෙනෙක් ඔළුවට ආපු මතයක් ප්‍රකාශ කරපු නිසා දැන් කාලේ ලේඛකයෝ ප්‍රසිද්ධ ලේඛකයෝ ඒ මිත්‍යාව පතුරවනවා. ඒ පොත එයාලගේ ලේඛන වලට පාවිච්චි කරනවා. ඔව් ඉතින් ඒකයි මම කියන්නේ ભેදයක් තියෙනවා කිව්වට ඒ ભેදය එච්චරම ලොකු ભેදයක් නෙමෙයි. ප්‍රොෆෙෂනල් හිස්ටෝරියන්ස්ලාත් ওই වගේ දේවල් කරනවා. දැන් තව සයත් සෙනරත් පරණවිතාන කියපු එක තමයි මේ සමන් දේවතාව කියන්නේ යම රජු කියලා. තියෙනවා අර මහාවංශය වුණත් ඒක තියෙනවා. මේ වට්ටගාමිනී අබ්බය එක් වතාවක් මිනිහෙක් නැත ඔයාගේ ඔෆිෂල් කෙනෙක් ඒ රජතුමාට බැන්දේ නැති නිසා ඒ රජතුමා ඒ ඔෆිෂල්ල මැරුවා. ඒක තියෙනවා. සෙම්පති කෙනෙන්නේ සෙම්පති කෙනෙක්ව මැරුවා. දැන් ඊට කලින් තියෙනවා අර ගිරි අර මොකක්ද යාගේ නම හරියටම ගිරි කෙනෙක්නේ ජෛන මේ හාමුදුරුවෙක්නේ අර මහා කළු සිංහලයා පලා යනවා කියන කෑ ගහන ගිරි කියන නිගණ්ඨය අන්න හරි නිගණ්ඨයා එන පලා යනවා කියලා ගොඩක් අය ප්‍රසිද්ධිය කියන නෝකාරකෙත් තියෙනවනේ මේ ආලෝකුඩ පාදිකෙත් අර WJSD කෑ ගහන එක තියෙනවනේ මහා කළු සිංහලයා පලයි මහා කළු සිංහලයා හරි දැන් සෙනරත් පරණවිතාන කියන්නේ ඒ ගිරි නිගණ්ඨයා කිව්වේ මහා කළු සිංහලයා නෙවෙයි මහා කළ සිංහයා කියලා. මහා කළ සිංහයා මහා කළ සිංහයා මහා කළ සිංහයා කියන්නේ යම රජු. ඉතින් එයාගේ විශ්වාසය ඒ කාලේ ඉඳලා රජතුමන්ලා යම රජුරෝ වගේ හැසිරෙන්න තැත් කරා කියලා. දැන් ගොඩාක් වෙලාවට වලගම්බා රජතුමා අර සෙම්පතිව මැරුවේ ඒ යම රජුරවන්ට හිමි වෙච්ච ගෞරවය නොදුන්න නිසා. එයාගේ යම රජුරෝ ගැන හිතුවේ. දැන් ඔන්න ඔය මතය තමයි අර එයාගේ එතුමාගේ දුටුගැමුණු මොග්ගල්ලාන කතාවෙත් තියෙන්නේ. රජතුමන්ලා දුටුගැමුණු මොග්ගල්ලාන නෙමෙයි මොග්ගල්ලාන කාශ්‍යප. ඒ මොග්ගල්ලාන කාශ්‍යප සෙනරත් පරණවිතාන වැඩිය මට මතක විදියට දුටුගැමුණු දෙයක් ලිව්වේ වැඩියෙන්ම ලිව්වේ මොග්ගල්ලාන කාශ්‍යප සහ කාලිංග මාර්ග ගැන. මොකද මේ මතවල් ගොඩ නැගුණු එයාගේ අමුතු මතවල් ගොඩ නැගුණු එන්නේ ඒව වලින්. මේ කාශ්‍යප මොග්ගල්ලාන කතාවෙත් අර යම රජුරෝ ගෙනෙක් වෙන්න හිතන් ඉන්න රජතුමන්ලා දෙන්නෙක් හැටියට තමයි එතුමා ඒ රජතුමන්ලා දෙන්නව මේ ප්‍රදර්ශනය කරන්නේ. එතුමා කියන්නේ මේ ගොඩක් වෙලාවට මහාවංශ මේවා ගැන කතා වෙන්නේ නැත්තේ මහාවංශ ලියපු හාමුදුරුවෝ.
මහානාම හාමුදුරුවෝ කිව්වේ තේරවාද බෞද්ධ මතයකි. ඔව් ඒ මහාවිහාරේ වංශ කතාව කියලා කියන්නේ. ඔව් ඒ මහාවිහාරය නේද තේරවාදය. මහාවිහාරේ. අභයගිරි ජේතවනා පස්සේනේ ආවේ. ඔව්. දැන් මහාවිහාරයට ප්‍රමුඛත්වය දෙන කෘතියක් කියලානේ ගොඩක් අය කියන්නේ සාධාරණව මේ මහාවංශේ. ඉතින් ඒව ගැන ලියනකොට අන්න අර දේවල් ගැන ලිව්වේ නැහැ කියන මතය තමයි සෙනරත් ප්‍රණීතන ප්‍රසිද්ධ කරේ 60 ගණන් වල. මොකද මහාවංශයට එහා ඉතිහාසයක් තියෙනවා කියලා. හැබැයි මහාවංශයට එහා ගියොත් ගොඩක් අයට අමාරු වෙනවා ඔප්පු කරන්න. මොකද මහාවංශය නැතුව වෙන දෙයක් කෘතියක් නැහැ මේ කාලේ. වෙන කෘති තියෙනවා හැබැයි ඒවා පිටරටවල තියෙනවා. චීනේ උනත් තියෙනවා. ඒ කාලේ වෙච්ච දේවල් මොකද චීනෙන් ලංකාව අතර සම්බන්ධතා තිබ්බනේ විශේෂයෙන් ආගමික. මේ ඒ නිසා ඒ ට්‍රැවල්ස් අනම්මනම් ඒවා තියෙනවා නැත්තේ නෑ. නමුත් ලංකාවේ තිබිච්ච කෘතියක් හැටියට සැලකන්නේ අරකනේ. ඒක විතරනේ මන් තියෙන්නේ. අනිත් එක දකුණු ආසියාවේ ලියලා දෙන්නේ කියන්නේ. ඔව්. දකුණු ආසියාවේ තියෙන අර ඒ වගේ තියෙන එකම කෘතියනේ ඒක. වංශ කතාවනේ ඒක. මුළු දකුණු ආසියාවේ තියෙන හොඳම වංශ කතාව කියලා පිළිගන්න ඉතිහාසයක් නේ. මොකද වෙනම කිසිම රටක දකුණු ආසියාවේ නැහැනේ. ඒ වගේක් නැහැ. ඇත්තටම කියන්නේ ඒ වගේක් නැහැ. ඉතින් මම මගේ පොයින්ට් එකට එන්නම්. අපි මේ ඉතිහාසය ගැන ලියන අය සහ ඉතිහාසය ගැන පාඩම් කරන අය ගැන ભેදයක් ඇති කරනවා නම් ඒ ભેදය තියෙනවා නැත්තේ නෑ. ඒ ભેදය තියෙනවා. මොකද ඇකඩමික් කෙනෙක් හැටියට තමා ඉතිහාසය ගැන ලියනවා නම් අනිවාර්යයෙන්ම නොයෙකුත් දේවල් වලට නොයෙකුත් නීතිවල පිළිපදින්න ඕනේ. මේ හරිද? මේක උනාද? මේක තහවුරු කරන්න කෝ සාක්ෂි? ප්‍රසිද්ධ ලේඛකෙක් ඒ වගේ තහංචි නෑනේ. විශේෂයෙන් ලංකාවේ. මම පිටරට නම් තියෙනවා මම කියන්නේ ලංකාවේ ගැන මම කතා කරන්නේ. මේ ඉතිහාසය ලියද්දී ඒ කියන්නේ මේ ඒ කියන්නේ දක්ෂ ලේඛකෙක් නෙමේ. ඒ කියන්නේ ප්‍රසව කලින් කිව්වා ඇකඩමික් කෙනෙක්ට තියෙන අර නීතිමය එන්නේ ඒක තමයි මම දෙවෙනි පොයින්ට් එකට එන්නේ ඒක තමයි. දැන් ගොඩක් වෙලාවට ඒ ભેදය හරි හැටි අපිට ભેදයක් කියලා කියන්න අමාරුයි. මොකද ඉතිහාසය ගැන ඉගෙන ගත්ත අයත් ඉතිහාසයේ ප්‍රසිද්ධ ලියන අය කරන වැරදි කරන්න පුළුවන්. දැන් මම ඊළඟට එන්නේ ඉතින් එහෙනම් අපි ප්‍රශ්නයක් උත්තර දෙන්න ඕනි. මම දෙවෙනි පොයින්ට් එකට එන්නේ මොනවද මේ නීති? දැන් මම දන්නේ පෞද්ගලිකව දන්නේ නෙමෙයි. නමුත් ලංකාවේ ඉන්න හොඳම ඉතිහාසය ගැන ලියන නැතහො ඉතිහාසය විශ්ලේෂණය කරන පුද්ගලයන්ගෙන් එක්කෙනෙක් තමයි ප්‍රොෆෙසර් නීරා වික්‍රමසිංහ. ප්‍රොෆෙසර් නීරා ලිව්වා 2003 ද කොහෙද මට මතක විදියට ඒ පොතේ තියෙන්නේ New History Writing කියලා පොතක්. ඒක ලෙක්චර් එකක්. එතුමිය දීපු ලෙක්චර් එකක් මේ කොළඹ විශ්වවිද්‍යාලයේ. මේ ඒකේ එතුමිය අර ලංකාවේ ඉතිහාසය ගැන පාඩම් කරන විදි ලියන විදි වල වැරදි සහ මුලින්ම ඒවා මේ මොකක්ද ඒකට කියන්නේ මේ ක්‍රිටිසයිස් කරනවා. ඉතින් එක පරිච්ඡේදයක එතුමිය කියනවා මොකද්ද ඉතිහාසය ගැන පාඩම් කරන කෙනෙක් පිළිපදින්න ඕනි නීති මොනවාද? මේ ප්‍රධාන දේ තමයි දෙයක් ලියනවා නම් ඒ කියන්නේ අපි හිතමු අපේ ලංකාවේ ඉතිහාසය ගැන එක පරිච්ඡේදයක් ලියනවා නම් ටැප් කරන්න උත්සාහ කරන්න වෙන කවුරුවත් ලියපු නැති දෙයක් ගැන ලියන්න. දැන් මේක ගොඩක් අය කරන්නේ නැහැ. ලංකාවේ රිසර්ච් වේවා ප්‍රසිද්ධ ලේඛකයෝ වේවා ලියන්නෙම එකම දේවල් ගැන. චිත්‍රපටි ගන්න. කී වතාවක් දුටුගැමුණු ගැන මේ ප්‍රසිද්ධ මේ චිත්‍රපටි කෙසේ වෙතත් මේ දුටුගැමුණු මිත්‍යාව ගැන ගොඩ නැගුණු චිත්‍රපටි කරලා තියෙනවා. දුටුගැමුණු ගැන නෙමෙයි දුටුගැමුණු වලින් එන මිත්‍යාව. දුටුගැමුණු වේවා නුවර රාජධානිය ගැන එදා ඉඳලා අද වෙනකම් කොච්චර චිත්‍රපටි කරලා තියෙනවද දුටුගැමුණුට වඩා. ඒ කියන්නේ වෙනස් කතානේ එක වගේ තියෙන්නේ. ඔව් ඒක තමයි. හැබැයි පරිච්ඡේද තියෙනවා අපේ ලංකාවේ ඉතිහාසයේ කවුරුත් වැඩි එක්ස්ප්ලෝර් කරපු නැති. එක්ක ලේඛකයෙක් හැටියට නැත්නම් ආටිස්ට් කෙනෙක් හැටියට. මේ ඉතින් ප්‍රොෆෙසර් නීරා කියන්නේ ඉතින් පළවෙනි දේ තමයි ඒව බලන්න. ඒ කියන්නේ
එක්ස්ප්ලෝර් කරපු නැති. මොකද ලංකාවේ ලොකු හිඟයක් තියෙනවා නොයෙකුත් ඉතිහාසයේ පරිච්ඡේද තියෙනවා තාම රිසර්ච් කරපු නැති හරියට. ප්‍රධාන එක තමයි වාග් ඉතිහාසය, ප්‍රීහිස්ටරි. නමුත් ඒකට මම කලින්ුත් කියලා තියෙනවා ඒකට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි සල්ලි නැතිකම. දැන් ඒ වගේ ප්‍රශ්නයක් නෑ වාග් ඉතිහාසෙන්ට එහා යනවනම්. දැන් අපි නූතන කාලේ නැත්තම් 18 17 වන සියවසේ තිබිච්ච දේවල් ගැන රිසර්ච් කරන්න ලේසි වාග් ඉතිහාසයට වඩා. ඒවා ගැන ලියන්නත් ලේසි. මොකද කොහොමද වාග් ඉතිහාස ගැන සාහිත්‍යමය මූලාශ්‍ර අඩු වෙන්නේ තියෙන කොහොමද? සාහිත්‍ය මූලාශ්‍රයත් අඩු වෙයි. සාහිත්‍ය මූලාශ්‍රය අඩු නම් මේ ඒකට මම දෙවනි කොටසට එන්නේ. සෝරි දෙවනි නීතියට එන්නේ. දෙවනි නීතිය තමයි රිසර්ච් කරන්න පුළුවන් ඒරියා එකක්. සාහිත්‍ය වටිනාකමක් තියෙන. සෙල්ලිපි අනම්මනම් තියෙන. ආකයිව්ස් වලට ගිහින් ඒ කාලේ දැන් බ්‍රිතාන්‍ය කාලේ නම් ඒ කාලේ පළවෙච්ච පත්තරවල වාර්තා. ඒවා. ඒක තමයි දෙවනි නීතිය. ඒ වගේ පරිච්ඡේදයක් රිසර්ච් කරන්න පුළුවන් වෙන්න ඕන. ලංකාවේ වැඩක් නැහැ රුසියානු විප්ලවය ගැන රිසර්ච් කරනවා. ලංකාවේ ප්‍රයිමරි සෝසස් නැහැ මේ ඒවා ගැන ලියන්න. ලංකාවේ තියෙන ඕනනම් ওই මාටින් වික්‍රමසිංහලා වගේ අය රුසියානු විප්ලවය ගැන ලිව්වා. නමුත් ඒවා සෙකන්ඩරි සෝසස්. ප්‍රයිමරි සෝසස් කියන්නේ මම අර ඉස්සෙල්ලා කියපු ඒවා. සෙල්ලිපි ඒ කාලේ පළවෙච්ච පත්තර. දැන් ලංකාව කියන්නේ රුසියාව නෙමෙයි නිසා රුසියානු විප්ලවය ගැන ලියනවා නම් පොඩ්ඩක් අමාරු වෙයි ප්‍රයිමරි සෝසස් වලින් ලියන්න. රිසර්ච් කරනවා නම් ඊට වඩා අමාරුයි. රිසර්ච් කරනවා කියන්නේ තමා ඒක ගැන විශ්ලේෂණයක් කරනවා. ඒක ගැන විග්‍රහයක් කරනවා. ඒක අමාරුයි. ඉතින් රිසර්ච් කරන්න විග්‍රහ කරන්න පුළුවන් ඒරියා එකක් වෙන්නත් ඕනි. ඊට කලින් රිසර්ච් කරපු නැති ඒරියා එකකුත් වෙන්න ඕනි. තුන්වෙනි එක තමයි මම හිතන්නේ ඉම්පෝර්ටන්ට් නීතිය. ඒක සාහිත්‍ය වටිනාකමක් තියෙන සරලව විදියට ඒ ගැන ලියන්න ඕනි. දැන් ඉතිහාසය කියන්නේ විග්‍රහ කිරීමක් විතරක් නෙමෙයි. අපි undergraduatesලා history undergraduatesලා ගොඩාක්ම ඉගෙන ගන්න පොතක් තමයි CARR කියපු historian ලියපු පොතක් තියෙනවා ඉතිහාසෙ කුමක්ද? දැන් ඔක සිංහල පරිවර්තනයකුත් තියෙනවා. English version එකේ වුණත් සිංහල පරිවර්තනය වුණත් එතුමා කියන දෙයක් තමයි ඉතිහාසය කියන්නේ තොරතුරු විතරද? ඉතිහාසය කියන්නේ තොරතුරු වලට ඔබ්බෙන් යන දෙයක්. ඉතිහාසය ගැන ලියනවා නම් එතුමා ප්‍රධාන උදාහරණය තමයි සීසර් සහ රුබිකෝන් ගංගාව. සීසර් රුබිකෝන් ගංගාව මේ පව කරා තමයි ඉතින්. හැමෝම දන්නවා ඒක. ඒක අලුතෙන් ලියන්න ඕනෙද නෑ. අපේ ගෝල් එක තමයි එක ගැන ලියනකොට ඒ කාලේ වාතාවරණයත් එක්ක ඒ සිදුවීම සංසන්දනය කරලා මොකක්ද ඒකේ වටිනාකම කියන එක මනින්න. දැන් ප්‍රොෆෙසර් නීරත් කියන්නේ තුන්වෙනි නීතිය ඇටියට ඒකයි කර යුතු දේ. ඒකට අලුත් දැනුමක් දෙන්න. ඒ දැනුම තොරතුරු වලට සීමා වුණොත් ඉවරයි. හැමෝම තොරතුරු දන්නවා. විශේෂයෙන් නිකම් ෆැක්ට්ස් ටික ලියන එක නෙමෙයි කරන්නේ. ඔව් ඔය ෆැක්ට්ස් එක්ක තිබිච්ච ඉතිහාසය බිහි වුණේ එන්නේ මේ මතවාදය. කියන්නේ ඉතිහාසය කියන්නේ ෆැක්ට්ස් විතරයි කියන මතවාදය බිහි වුණේ 19 වෙනි සියවසේ ජර්මනියේ. මේ රැන්කේ කියලා ඉතිහාසඥයෙක් කිව්වා මේ ඉතිහාසය කියන්නේ දේවල් වෙච්ච විදිය කියන එක. telling history as it happened. හැබැයි ඒකද ඉතිහාසය? ඒ ඉතිහාසය ගැන ලියනකොට ඒකද කරන්න ඕනේ. මේ ඒකයි. ඉතින් දැන් මම කිව්වා ඉතිහාසය ලිවීම සහ ඉතිහාසය ගැන විග්‍රහ කරන රිසර්චර්ස්ලා අතර තියෙන වෙනස ලොකු වෙනසක් නැහැ. දෙවනියට මොකද්ද ඉතිහාසය ගැන ලියනකොට අපි කරන්න ඕනි දේවල්. දැන් තුන්වෙනි සහ අන්තිම පොයින්ට් එක තමයි මම ඉන්නේ මේ ඉතිහාසය කොහොමද විග්‍රහ කරන්න ලියනකොට. දැන් මගේ ඉතිහාසය ගැන ලියන අවුරුදු 3ක් විතර ප්‍රසිද්ධ පත්තරවලට මාත් වැරදි කළා තියෙනවා. මොකද වැරදි. ඒවා මම පසු කාලීනව ඒ කියන්නේ පළවෙච්ච ආටිකල් එකෙන් පස්සේ පළවෙනි ආටිකල් එකේ පල්ලෙහාම මම දානවා මේ ආටිකල් එකේ මේ වැරද්ද කරා මේක තමයි හරි දේ කියලා. ගොඩක් අය ඒක කරන්නේ නැහැ. කරන්න අවශ්‍යත් නැහැ. මොකද මේ එහෙම නීති නැහැ ලංකාවේ.
පිටරට තමයි ඒ වගේ නීති තියෙන්නේ තද නීති. හැබැයි මේ raw.lk කියලා වෙබ්සයිට් එකක් තියෙනවා. rar.lk ඒක ඉතිහාසය සහ සමාජය ගැන ඔන්ලයින් වෙබ්සයිට් එකක් ලංකාවේ. ලේඛකයන්ට ගෙවනවා ඒගොල්ලන්ට හරියට ඒකෙන් අර හොඳ පොයින්ට් එකක් ඒක. එක හේතුවක් තමයි ඉතිහාසය ගැන ලියන කට්ටිය එහෙම අර ගොඩාක් රිසර්ච් කරන්නේ නැතුව ඔහේ කියන්නම් වාලේ ලියලා පත්තරවලට යවන්නේ ඒක ප්‍රධාන සහ මම හිතන්නේ ඒක එකම හේතුව. ප්‍රධාන හේතුව නෙමෙයි එකම හේතුව පත්තරවලට තහංචි දාන්න බෑ ඒගොල්ලන්ට එහෙම හොඳට හරියට ලියන්න කියලා. මොකක්ද ඒකට හේතුව? ඒකට හේතුව තමයි පත්තර ඒගොල්ලන්ට ගෙවන්නේ. දැන් පිටරට එහෙම නෑ. ඉතින් පිටරට දැන් මෙහෙමනේ මම ඔයාලට හිස්ටරි ආටිකල් එකක් ගැන ලියනවා. මම ඔයාලට ලොකුවට ගෙවනවා. මං ඔයාගෙන් බලාපොරොත්තු වෙනවා ප්‍රමිතියක්. ඒ ප්‍රමිතියට මං ඔයාව මුලා කරන්න පුළුවන් ඒ ප්‍රමිතියට මොකද මම ඔයාට ගෙවනවා ගානක්. මං ඔයාට ගානක් ගෙවන නිසා මට එක්ස්පෙක්ටේෂන් එක තියෙනවා හරියට ලියයි කියලා. ඒ නිසා ඔයාට වගකීමක් තියෙනවා හරියට ලියන්න. තව ගෙවන්න ඔයාගේ ප්‍රමිතිය වැඩි වෙනවා. දැන් කියන්නම් වාලේ ලියන්නේ කොහෙද යන්නේ මල්ලේ පොල් විදියට ලියන්නේ අර ගෙවන්න නැති නිසා. ඒ නිසා මිනිස්සුන්ට කිසිම ප්‍රශ්නයක් නැහැ මොන බොරු ගොතුවක්. ඕනි දෙයක් කියනවා. තමන්ගේ මතවාදයක් කියලා දානවා. ඔව් මොකද ගෙවන්නේත් නැහනේ. ගෙවන්නේ නැත්තම් මොකටද මම මේ ප්‍රමිතියකට ලියන්නේ? ඒක තමයි අපේ මතය. හැබැයි මම දන්නවා ගොඩක් අය සමහර අය ඉන්නවා මේ අඩුවෙන් ගෙව්වත් නැත හෝ ගෙව්වේ නැතත් රිසර්ච් කරලා ආටිකල් ලියන හොඳට. හැබැයි ඒක සුළු ප්‍රමාණයක කට්ටියක් ඉතින්. හරි. මම මගේ තුන්වෙනි පොයින්ට් එකට එන්නම්කෝ. ඉතිහාසය කියන්නේ මොන විදියට විග්‍රහ කරන්න ඕනි එකක්ද? මම කිව්වා 19 වෙනි සියවසේ ඔබ්සෙෂන් එකක් තිබ්බා ඉතිහාසය කියන්නේ තොරතුරු කියලා. ඒක 19 වෙනි සියවසේ 20 වෙනි සියවසේට එනකොට වෙනස් වෙනවා. වෙනස් වෙන හේතු තියෙනවා. ප්‍රධාන හේතුව තමයි ප්‍රධාන සහාය. මම එකම හේතුව කියන්නේ ප්‍රධාන හේතුව තමයි ඉතිහාසය ඉගෙන ගැනීම සහ ඉතිහාසය උගන්වීම වෙනසක් ඇති වෙනවා. ඒ වෙනස ඇති වෙන්නේ 20 වෙනි සියවසේ පළවෙනි ලෝක යුද්ධයට කලින්. ඉතිහාසය සමාජ ඉතිහාසය වෙනවා. මිනිස්සුන් රජතුමන්ලා ප්‍රභූවරුන් සෙන්පතියෝ ඒගොල්ලන් ගැන තමයි 19 20 වෙනි සියවසේ වෙනකම් වැඩියෙන් ලියවෙන්නේ. නැපෝලියන් ගැන නොයෙකුත් කතන්දර නැපෝලියන් ගැන නොයෙකුත් පොත් පළ වෙනවා. ඒ කියන්නේ ඒ කාලේ තිබ්බ සමාජය ගැන කියන්නේ නැතුව පාලකයෝන්ගේ ඒක තමයි කියන්නේ. ඒ කාලේ පාලකයෝ සහ ඊට කලින් පාලකයෝ සීසර් ඒගොල්ලන් ගැන. හැබැයි ඉතිහාසය කියන්නේ මිනිස්සුන්ට වුණ දේවල්. මිනිස්සු කොහොමද සමාජයත් එක්ක ගැටුනේ? කොහොමද අනිත් මිනිස්සුත් එක්ක ගැටුනේ? කොහොමද අනිත් මිනිස්සුත් එක්ක ගනුදෙනු කරේ? දැන් ගොඩාක් ඉතිහාසයේ සමාජ ඉතිහාසයට පෙරලන්න හේතුවක් හැටියට මතුවෙන්නේ ඒ කියන්නේ ගොඩාක් ඒ වෙනස ඇති වුණේ උඩින් හිටපු කට්ටිය ඉඳලා පල්ලෙහා ඉන්න කට්ටිය නැතහෝ මේ මොකක්ද ඒකට කියන්නේ මේ මිනිස්සු ගැන පාලකයෝ ගැන නෙමෙයි මිනිස්සු ගැන ඉතිහාසය විග්‍රහ කරන්න පටන් ගන්නේ මාක්ස්වාදය නිසා. මාක්ස්වාදයෙන් හැම මාක්ස්වාදියෙක්ම ඉතිහාසයක් ලක්න්නේ නෙමෙයි. හැම ඉතිහාසයක් ලක්නෙක්ම මාක්ස්වාදියෙක් නෙමෙයි. නමුත් ලංකාවේ ලෝකෙින් හොඳම මේ ඉතිහාසයක් ලක්නියෝ මාක්ස්වාදී නොවුනට ඒගොල්ලන් අර කොමියුනිස්ට්වාදී නොවුනට ඒගොල්ලන් මාක්ස්ගේ මෙතඩ් එක පාවිච්චි කරනවා ඉතිහාස ගැන ලියනකොට. මොකද්ද මේ මාක්ස්ගේ මෙතඩ් එක? ඒ කියන්නේ ආර්ථික සාධකයේ මුල් කරගෙන ආර්ථික සාධකයේ අන්න හරි. ආර්ථික හැමදේම ආර්ථිකය. සංස්කෘතිය කියන්නේ ආර්ථිකයට මුලා වෙච්ච ආර්ථික පදනමක් තියෙන දෙයක්. මාක්ස් ආර්ථිකයේ අර යට view එකට දාලා ඒක මත ඔක්කොම රඳාපදිනවා වෙන කියන්න දන්නේ. ඔව් බේස් ඇන්ඩ් සුපර්ස්ට්‍රක්චර්. බේස් එක කියන්නේ ආර්ථික ෆවුන්ඩේෂන් එක. සුපර්ස්ට්‍රක්චර් කියන්නේ ඔය ඊට උඩින් තියෙන මතවාද. මම කියන්නේ ජාතිවාදය වේවා, ජාතිකවාදය වේවා, ලිබරල් වාදය වේවා, ඒ ඔක්කොම මතුවෙන්නේ
ඒ මතවාද ඔක්කොම මතුවෙන්නේ ආර්ථික පදනමක් එක්ක. ප්‍රධාන දේ තමයි ඔය ගොඩාක් අර 19 සියවසේ නිදහස් ආර්ථිකය නැත්නම් නිදහස් වෙළඳාම ගැන කතා කරේ ගොඩාක් අය ඒ කාලේ අර බිස්නස් පැලැන්තියක් තිබ්බා. ඒ බිස්නස් පැලැන්තිය අර පරණ කාලේ ප්‍රභූවරුන්ට වඩා බලය ගත්තා. ඉතින් ඒගොල්ලන්ට වැඩි නිදහසක් අවශ්‍ය වුණා. ඒ නිදහස අවශ්‍ය වෙච්ච නිසා තමයි ඒගොල්ලන් ඔය කතා කරේ ගොඩක් දේවල් ගැන. ෆ්‍රී ට්‍රේඩ්, ෆ්‍රී මාකට්ස් ඒව ගැන. නමුත් මතක තියාගන්න ඒගොල්ලන් එහෙම කතා කරා කියලා ඒගොල්ලන් නොයෙකුත් දේවල් අර පරණ මතවාද ඒගොල්ලන්ගේ ඔළුවේ තියාගත්තා. ප්‍රධාන දේ තමයි දැන් ලිබරල් වාදීන් ගොඩක් අය මම පොඩ්ඩක් දේශපාලන පැත්තට යනවා ආයිත් වෙනවා. ලිබරල් වාදීන් ගොඩක් අය ඒ කාලේ වහල්ලු අයිති කරගෙන හිටපු කට්ටිය ස්ලේව්ස්ලා. දැන් ඒගොල්ලන්ගේ මුළු ආර්ථික පදනම උනේ ඒ ස්ලේව්ස්ලා. ඒ ස්ලේව්ස්ලා නැතුව ඒගොල්ලන්ට ආර්ථික මේ වර්ධනයක් මොකක්වත් ඇති වෙන්නේ නැහැ. ඉතින් ඒගොල්ලන් අර ෆ්‍රී මාකට්ස් ෆ්‍රී ට්‍රේඩ් ගැන කතා කරාට ඒගොල්ලන් ස්ලේව්ස්ලාට ෆ්‍රීඩම් ගැන කතා කරේ නැහැ. ස්ලේව්ස්ලාට නිදහස ගැන කතා කරේ නැහැ. ඒ කතා කරේ නැත්නම් මොකද ඒගොල්ලන්ගේ ආර්ථික පදනමට අවශ්‍ය වුණා ඒ ස්ලේව්ස්ලා. දැන් මම මගේ පොයින්ට් එකට එන්න හදන්නේ මාක්ස් ඉතිහාසය. මම මාක්ස් දේශපාලනය ගැන නෙමෙයි කතා කරන්නේ මාක්ස් වාදී ඉතිහාසය ගැන. මාක්සිස්ට් හිස්ටරි ගැන. ඒ මාක්සිස්ට් හිස්ටරි මෙතඩ් එක කියන්නේ ආර්ථික පදනම ගැන ફોකස් එකක් තියන් ඉතිහාසය ගැන ලියන ඉතිහාස මෙතඩ් එකක්. හිස්ටරි රයිටින් මෙතඩ් එකක්. ලංකාවේ ගොඩක් අය ඒක කරන්නේ නැහැ. ඒකට හේතුව තමයි පුදුම වෙන්න ඕනේ මොකද ලංකාවේ ගොඩක් ඔය රැඩිකල් වාදීන් කියන කට්ටියක් ඉන්නවනේ. ඒගොල්ලන් කොච්චර හිටියත් ඇයි මාක්සිස්ට් හිස්ටරි ලංකාවේ පදනම් වුණේ නැත්තේ? ඉතින් ඒකට ප්‍රධාන හේතුව තමයි යුනිවර්සිටිස් වල මම දන්නේ ඉස්කෝල වල එහෙම වෙනවද කියලා. මොකද යුනිවර්සිටිස් වල ඉතිහාසය ලියනකොට ගොඩක් ફોකස් කරන්නේ අර 19 වෙනි සියවසේ යුරෝප් වල ફોකස් කරපු දේවල්. අවුරුදු පාලකීන්ගේ නම් ඒගොල්ලන් යටතේ කවුද වැඩ කරේ මේ Information. අන්න හරි ෆැක්ට්ස් තොරතුරු වලට වඩා ඔබෙන් යන්න ඕනේ. ඉතින් ඒක වැඩියෙන් ලංකාවේ දැන් හිස්ටරි රයිටින් වල කෙරෙන්නේ නැත්තේ අර පරණ චින්තන තාම තියෙනවා ඔළුවේ. ඒ නිසා හිස්ටරි රයිටින් බෝරින් වෙනවා. බෝරින් වෙලා ඉවරයි ඉතින්. දැන් ඕනි හිස්ටරි පොතක් ගන්න ලංකාවේ තියෙන්නේ ආවල් රජතුමා මේ කාලේ රජකම් කරේ. මෙන්න මේ සිද්ධි තමයි උනේ ඒ රජතුමාගේ නැත්නම් රජුගේ කාලේ. ෆැක්ට්ස් වල කලෙක්ෂන් එකක් තියෙනවා. ඔව් ඉතින් කනෙක්ෂන්ස් නෑ. මොකද මේක උනේ? ඇයි මේක උනේ? දැන් මෙහෙම කියමුකෝ. ඒ පොයින්ට් එක පොඩ්ඩක් අමාරුයි ගේන්න. මේ ඊටාම සරල උදාහරණයක්. ඕනි ආගමක තියෙනවා මේ අපායක් සහ දිව්‍ය ලෝකයක්. දැන් 16 මට මතක විදිහට 16 15 වෙනි සියවසේ යුරෝපීය ශිෂ්ටාචාරයේ සාහිත්‍ය කෘතිවල විශේෂයෙන් තුන්වෙනි ලෝකයක් මතු වුණා. ඕකේ. මේ දිව්‍ය ලෝකයක් තියෙනවා අපායක් තියෙනවා. දිව්‍ය ලෝකේ සහ අපාය අතර මිනිස් ලෝකේ නෙමෙයි දිව්‍ය ලෝකේ සහ අපාය අතර තව ලෝකයක් තියෙනවා. ඒකට සාහිත්‍ය කෘතින් ඒකට නමක් දැම්මේ පර්ගටරි කියලා. දැන් ඩාන්ටේ කියන ඉටාලියන් පොයට් පර්ගටරි එක ගැන ගොඩාක් කතා කරනවා එයාගේ මේ කවිවල. මොකද්ද මේ පර්ගටරි කියන්නේ? ඇයි පර්ගටරි කියලා එක පාඩටම 16 වෙනි සියවසේ ඇයි පර්ගටරි කියලා ලෝකයක් මතුවුනේ සාහිත්‍ය කෘතිවල? ඇයි ආගමික ස්ථාන ඇයි ආගමික මතවාදයෙන් ඒ වගේ ලෝකයක් මැව්වේ? මොකද බයිබල් එකේ පර්ගටරි කියලා දෙයක් නැහැනේ. තියෙන දිව්‍ය ලෝකේ සහ මේ අපාය. දැන් ඉකොනොමික් හිස්ටෝරියන්ස්ලා විශ්වාස කරන්නේ මේක උනේ එක හේතුවක් නිසා. එක හේතුවක්. ඒක again මේක සාධක කරන්න අමාරුයි. මොකද ඒ කාලේ මේක තහවුරු කරන්න අමාරුයි. මොකද ඒ කාලේ තියෙන රෙකෝඩ්ස් දැන් කාලේ වැඩිය නෑ. ඒ කාලේ තිබිච්ච රෙකෝඩ්ස් ගොඩක් පිච්චිලා නැතෝ පරණ වෙලා තහවුරු කරන්න අමාරුයි. නමුත් සෝෂල් හිස්ටෝරියන්ස් සහ ඉකොනොමික් හිස්ටෝරියන්ස්ලා විශ්වාස කරන්නේ පල්ලිය නැත ඕනිම ආගමක
ආගමික මේ ඉන්ස්ටිටියුෂන් එකක් සල්ලි හම්බ කරන මිනිස්සු දිහා බලන්නේ නරක ඇහැකි. ඒගොල්ලන් හිතන්නේ සල්ලි හම්බ කරන එක පවක් කියලා. මොකද සල්ලි හම්බ කරන්නේ අනිත් මිනිස්සුන්ගේ දහඩියෙන්නේ. තේරෙනවද? දැන් 16-15 වෙනි සියවසේ බිස්නස් පැලැන්තියක් වෙළඳාම් පැලැන්තියක් බිහි වෙන්න පටන් ගත්තා. ඒ වෙළඳාම් පැලැන්තිය, ඒ කියන්නේ ප්‍රභූ පැලැන්තියට වඩා වෙනස් වෙළඳාම් පැලැන්තිය. ඒ වෙළඳාම් දැන් ප්‍රභූ පැලැන්තියනේ ඉස්සෙල්ලා අර ආගමික ආයතන වැඩවසම යුගයේ ඒ කියන්නේ වැඩවසම යුගයේ ඉඳන් නූතන යුගයට එන එක කියන්නේ. ඔව් මේ ගොඩාක් අර ප්‍රභූ මිනිස්සුනේ වැඩවසම් කාලේ පල්ලි වලට සල්ලි දුන්නේ. ඒ කියන්නේ ආධාර දුන්නේ. දැන් ටිකෙන් ටික වෙළඳාම් මේ කටයුතු කරන පැලැන්තිය ඒ පැලැන්තියට වඩා සල්ලි ආධාර කරන්න පටන් ගන්නවා ආගමික ස්ථානවලට. දැන් මේකෙන් පොඩි ප්‍රශ්නයක් ඇති වෙනවා. මේ ඒ කාලේ සල්ලි හම්බ කරන එක පවක් කියපු කට්ටිය දැන් ඒගොල්ලන්ට ආධාර දෙන්නේ මේ සල්ලි හම්බ කරන කට්ටිය. මොකද්ද මේකට කොහොමද රෙස්පොන්ඩ් කරන්නේ? මේකට රෙස්පොන්ඩ් කරන දැන් මම මේ ඉතිහාසයක් ලක්නවා තාම මේක තහවුරු කරලා නැහැ. මේක නිකන් අර ගෙස් වර්ක් එකක්. ගොඩක් ඉතිහාසයක් ප්‍රසිද්ධ ලේඛකයෝ නෙමෙයි මේක කියන්නේ. මේක හිස්ටෝරියන්ස්ලා කියන්නේ. ඒක ඒ පැලැන්තිය දිව්‍ය ලෝකේ නැතහෝ අපාය දිව්‍ය ලෝකෙට දාන්න බෑ. මොකද සල්ලි හම්බ කරන එක පවක් කියලා ඒගොල්ලන් කියනවා. අපායට දාන්න බෑ. මොකද අපායට දාන්න බෑනේ ආධාරකාරයෝන්ව. ආධාර දෙන අය අනුග්‍රාහකයෝ ස්පොන්සර්ස්ලා. ඉතින් වෙනම ලෝකයක් මාවනවා පර්ගටරි කියලා. ආයෙත් ආර්ථික සාධක මුල් කරගෙන තමයි වෙලා තියෙන්නේ. ඔව් ඒත් ආර්ථික සාධක මුල් කරගෙන තියෙන්නේ ඉතින්. මේ ඔය පර්ගටරි කියන වචනේ සිංහල වචනේ මම හරියට දන්නේ නැහැ. මම හිතන්නේ නැහැ සිංහල වචනයක් හරියට තියෙනවා කියලා. මොකද බුද්ධ ආගමේ මට මතක විදියට අපායක් දිව්‍ය ලෝකයක් තියෙනවා. ඊට මැද්දෙන් තියෙන ලෝකයක් ගැන කතා නොයෙකුත් ලෝකවල තියෙනවානේ. പ്രേත ලෝකවල අරවන මනාව කියලා. බුද්ධ ආගම තව හොඳ උදාහරණයක්. ලංකාවේ බුද්ධ ආගම, ඉන්දියාවේ බුද්ධ ආගම. දැන් ලංකාවේ බුද්ධ ආගම ග්‍රාමීය මේ ආගමක්නේ. ඉන්දියාවේ බුද්ධ ආගම ඊටාම නාගරික ආගමක් වුණා. ඇයි ඒක නාගරික ආගමක් වුනේ? ඒක සරල උදාහරණයක්. බුද්ධ ආගමෙන් මොකද්ද කුලය ගැන කියන්නේ? කුලය ගැන කියන්නේ මොකද්ද බුද්ධ ආගමේ? ඒ කියන්නේ මහාන විද්‍ය කුලයේ අදාළ වෙන්නේ නැහැ කියලා කියන්නේ. තමා උපන්නේ ඒ කියන්නේ බුද්ධ ආගම මෙහෙමයි මට මතක විදියට කුලය වැදගත් වෙන්නේ නැහැ කියන මතය තමයි බුද්ධ ආගමේ ගොඩාක්ම තියෙන්නේ. තමාගේ මම සෝත්සායන් කියන වචන කර්මයෙන්නේ තමාගේ කර්මයෙන් තමා ජීවිතේ යම්කිසි ස්ථානයකට එනවා. ඒකනේ. ඉතින් සරලවම කිව්වොත් දැන් ඒ වෙනකම් බුද්ධ ආගම පැතිරෙනකම් ඉන්දියාවේ මේ ආගම් විශ්වාස කරේ කුලය අනුව තමයි තමාගේ ජීවිතය ගොඩ නැගෙන්නේ. දැන් වෙළඳාම් කරන කට්ටිය, නාගරික වෙළඳාම් කරන කට්ටියට මේක ප්‍රශ්නයක් වුණා. මොකද ඒ අර පරණ ආගම් කියලා තිබ්බේ අනිත් අඩු කුල මිනිස්සුත් එක්ක ගනුදෙනු කරන්න එපා කියලා. වෙළඳාම් කරනකොට වෙළඳාම් ආර්ථිකයක් බිහි වෙනකොට අදීනේ කොහොමද අනිත් කුලවල් එක්ක ගනුදෙනු කරන්නේ නැතුව බිස්නස් කරන්නේ නේද? ඒ නිසා බුද්ධ ආගමෙන් මගක් පෑදුනා වෙළඳාම් කරන කට්ටියට අනිත් කුලවල් එක්ක ගනුදෙනු කරන්න ඒ කුල ભેද ප්‍රශ්න කරගන්න නැතුව. නාගරික වෙළෙන්දොන්ගේ ආගම ටක් ගාලා බුද්ධ ආගම වුණා. ටක් ගාලා නෙමෙයි කාලයක් ගියා නමුත් බුද්ධ ආගම වුණා. දැන් රජතුමන්ලා ඒ කාලේ හිටපු පාලකයන්ට මේක ප්‍රශ්නයක් නෙමෙයි මේක හොඳක් වුණා. මොකද මට මතක විදියට ඒ කුල ලැඩර් එකේ ඒ කුල ඉනිමග ලැඩර් කාස්ට් ලැඩර් එකේ රජතුමාට වඩා ඉහළින් හිටියා බ්‍රාහ්මණලා. නමුත් මේ බුද්ධ ආගමේ ඒ බ්‍රාහ්මණලට පල්ලෙහායින් හිටපු වෙළඳෝ බ්‍රාහ්මණලට වඩා ආර්ථික වශයෙන් පාවුල් වුණා. දැන් මේක රජතුමන්ලට
ඇඩ්වාන්ටේජ් එකක් වුණා. මොකද ඒ වෙනකන් බ්‍රාහ්මණලා ඒගොල්ලන්ට උඩින් හිටියේ. දැන් සෝෂල් ක්ලාස් එකක් බිහි වෙලා අලුත් පාවර්ෆුල් සෝෂල් ක්ලාස් එකක් රජතුමන්ලත් එක්ක මේ මොකක්ද ඒකට කියන්නේ ඇයි හොඳයිකම් තියාගෙන ගනුදෙනු කරනවා. ගනුදෙනු කරන්න පුළුවන් සෝෂල් ක්ලාස් එකක්. ඒගොල්ලන්ට අණ දෙන්නේ නැති සෝෂල් ක්ලාස් එකක්. මොකද බ්‍රාහ්මණලා ඒගොල්ලන්ට අණ දෙනවනේ රජතුමන්ලාට. ඒත් මේගොල්ලන් එහෙම අණ දෙන්නේ නැහනේ. මේගොල්ලන්ව තියාගෙන මේගොල්ලන් එක ගනුදෙනු කරන්න පුළුවන්. ඊට වඩා ලේසි. ඉතින් බුද්ධ ආගම පැතිරෙන්න එක හේතුවක් තමයි එන්නේ ඒක. again ආර්ථික පදනම. දැන් ලංකාවට එනකොට ඒක ගොඩාක් උනේ මොකද ලංකාවේ ඉන්දියාව තරම් නාගරික වෙලා තිබ්බේ නැහැ අපිට. ග්‍රාමීය සමාජයක් අපි. ඒ නිසා ග්‍රාමීය සමාජයේ අර කොහෙවත් අර ආගමක් පැතිරෙනකොට කොහෙවත් ඒ පැතිරෙන ස්ථානයේ තියෙන සමාජ තත්ත්වය සමාජ social relations ඒවට කියන්නේ මිනිසා සහ එයාගේ මේ environment එකත් එක්ක අතර තියෙන relationship එක එවෙලෙම කඩන්නේ නැහැ. ඒ relationship එකට adapt වෙනවා. දැන් ගොඩක් බුද්ධ ආගමට උනේ ලංකාවේ ඒකයි. ලංකාවේ තියෙන social relations සමාජය සහ මිනිසා සමග තිබිච්ච බැඳීමට බුද්ධ ආගම adapt වුණා. ඒක බුද්ධ ආගම නාගරික ආගමක සිට මේ ග්‍රාමීය ආගමක් වුණා ලංකාවේ. ඒකේ ආර්ථික පදනම ඉතින් 19 වන සියවසේ වෙළඳාම් කරපු සිංහල ක්‍රිස්තියානි වුණත් සිංහල ක්‍රිස්තියානි මේ වෙළඳාම් කරපු සිංහල ක්‍රිස්තියානි පන්තියක් සිංහල බෞද්ධ පන්තිය දෙකම සිංහල ක්‍රිස්තියානි සහ සිංහල බෞද්ධ පන්තිය දෙගොල්ලොම අලුත් බුද්ධ ආගමකට මුල් තැබුවා. ඒ අලුත් බුද්ධ ආගම ලංකාවට ගෙනාවේ ඒ අලුත් බෞද්ධ මතය ලංකාවට ගෙනාවේ තියෝසොෆිස්ලා. මම දන්නේ ඒගොල්ලන්ට මොකද්ද කියන්නේ කියලා. මොකද්ද ඕල්පෙත්තුමා ගෙනාපු මතවාදයට කියන්නේ. අපි තියෝසොෆි කියලා කියන්නේ ඒක විඥාන වලින්ද මට මතක නැහැ. يعني අර යා පීරෝග සමාගමට කිව්වේ සර් පරම විඥානාර්ථ සමාගම. ඔව් අන්න පරණ එන්නේ ඒක. ඒක ගොඩාක් අර ඒක බිහි වුණේ ඒක නාගරික ආගමක් හැටියට ගොඩක් බිහි වුණේ. හැබැයි ඒකත් නාගරික ආගමක් හැටියට බිහි වුණාට අර ග්‍රාමීය මතවාදය ඒකට යොමු කරගත්තා. මික්ස් එකක් වුණා. ඒක ඒ මික්ස් එක වෙන්න හේතුව තමයි again මොකද්ද? ආර්ථික පසුබිම. දැන් මම මගේ අන්තිම පොයින්ට් එක හැටියට තුන්වෙනි සහ අන්තිම පොයින්ට් එක හැටියට මම එන්නේ අපි හිස්ටරි ගැන ලියනවා නම් ගොඩාක් අපි හිස්ටරි ගැන ලියන්න ඕනි හිස්ටරි වෙන්නේ ඇයි කියන ප්‍රශ්නෙට උත්තරයක් දීලා. මේ වගේ දෙයක් වුණේ ඇයි? මේ වගේ සිද්ධියක් වුණේ ඇයි? මේකට තියෙන ඉකොනොමික් රීසන්ස් මොනවද? මැටීරියල් රීසන්ස්. භෞතික හේතු මොනවද? දේශපාලන හිස්ටරි වේවා, පොලිටිකල් හිස්ටරි වේවා, සෝෂල් හිස්ටරි වේවා, රිලිජියස් හිස්ටරි වේවා, පර්සනල් හිස්ටරි වේවා. මේක උනේ ඇයි? මේක උනේ මෙන්න මේ සාධක මේ හේතු නිසා. මේ හේතු එන්න අනිත් හේතු මොනවද? මේක අර සීසර් රුබිකෝන් ගංගාව ක්‍රොස් කරේ මේ අවුරුද්දේ මේ මොහොතේ කියන එකට වඩා වැදගත් මට නම් ඒ වගේ සාධක. ඉතින් ඒක තමයි මම අන්තිම වශයෙන් හිස්ටරි ගැන ලියනවා නම් ලංකාවේ හිස්ටරි ලිවීම කලාවක් කරනවා නම් ලංකාවේ එකක් අර හිස්ටරි හරහා මතවාද ඇලෙක්සැන්ඩර් මහා පොරක් එයා ලංකාවට ආවා. කොච්චර ලොකු රටක්ද ලංකාව එහෙනම්? ඒ කියන්නේ කොච්චර ලොකු රටක්ද කියන්නේ කොච්චර ශ්‍රේෂ්ඨ රටක්ද ලංකාව? නෑ ඊට ඔබ්බෙන් හිතන්න ඕනේ. මේ dates years පාලකයන්ගේ නම් ඒවට ඔබ්බෙන් යන ඉතිහාසයක් තමයි අපි ලියනවා නම් ලංකාවේ ලියන්න ඕනේ. ප්‍රසිද්ධ ලේඛකයෝ හැටියට නැත්නම් හිස්ටෝරියන්ස් හැටියට. ඒක තමයි මම අන්තිමට කියන්න කැමති. අද දින අපිත් එකතු වෙච්ච උදිත දේවප්‍රිය මැත්තම ඇත්තටම ඉතිහාසය කොහොමද ලියන්නේ, ඉතිහාසයට සම්බන්ධ වෙලා තියෙන සාධක මොනවද, ඒකෙන් ආත්මීය ලක්ෂණ වලින් ඉතිහාසය ලියන එක පෝෂණය වෙලා තියෙන හැටි ගැන ගොඩක් ලොකු පරාසයක දැනුමක් දෙන්න ඇත්තටම දැඩි පරිශ්‍රමයකට නිරත වුණා. ඉතින් මුලින්ම උදිත සර්ට මම ස්තුති කරන්න ඕනේ. ඒ වගේම මේම කාර්ය සම්පූර්ණ ගැනීමට අපිට උදව් කරපු පාසලේ ගුරු බෞතුන්ටත් ඒ වගේම විද්‍යාල ශිෂ්‍යනායක මණ්ඩලයේ අයියලාටත් ඒ වගේම අද සන්ධ්‍යායාමයේ අප හා එක්ක ඔබ සියලු දෙනාටමත් රාජකීය විද්‍යාල ඉතිහාස සංගමය වෙනුවෙන් මම මාගේ ගෞරවනීය ප්‍රණාමය උදෙස් සිටිනවා. ස්තුතියි.